අයිබෝන් සුපුරුදු පරිදි ඔබ එක්වන්නේ සිතිජය සංවාද වැඩසටහන සමගින්. අද අපේ සිතිජය සංවාද වැඩසටහනේ ආරාධිතයා දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යනාංශයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ධම්ම දිසානායක මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් ධර්මශ්‍රී. ඔබතුමා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වගේම අපි දන්න විදිහට දේශපාලනයටත් යම් යම් සම්බන්ධකම් තියෙන පුද්ගලෙක් විදිහටයි අද මම ඔබෙන් යම් දේවල් දැනගන්න උත්සාහ කරන්නේ. ඔබතුමා හිටපු ආණ්ඩුකාරවරයා සබරගමුව පළාතේ මම අදත් දැක්කා මේ එන්න සබරගමුවට හරි කියවන්න සබරගමුව හරි මොකක් හරි මගේ පරණ මේ දෙයක් නැවත හොයනකොට හරි සුන්දර මොකක්ද ඒකේ වචනේ සබරගමුව ලස්සනයි. සබරගමුව ලස්සනයි. මේ අපි හැමෝම උත්සාහ කරන්නේ ওই වගේ ලස්සන රටක් හදන්න. හැබැයි ඒ ලස්සනයි කියන රටය ආසියාවේ ඉතාමත් දැකුම් කලුයි කියන රට අද තියෙන තත්ත්වය ගැන බැලුවොත් ඉතාමත් දුක්ඛිතයි. ඔබතුමා සබරගමුව හදන්න හදවේ රට හදන්න වෙන්න ඇති. හැබැයි මේ දේශපාලඥයන්ට රට හදන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියන එක තමයි ජනතාව හිතන්නේ, අපි හැමෝම හිතන්නේ. ඒ தත්ත්වය මත අපි දන්නවා රටටත් වෙලා තියෙන ඉරණම අද මොකද්ද කියලා. අපිට හෙට දවස ගැන හරිම අවිනිශ්චිතයි. අපිට අපේ දරුවන්ගේ අනාගතය අවිනිශ්චිතයි. ඔබතුමා මොකද හිතන්නේ මේ தත්ත්වය ගැන? ඔව් මේ ධර්මශ්‍රී මතු කරපු කාරණේ එක්තරා විදිහට මගේ පැත්තෙන් හරිම හැඟීම්බර කාරණයක්. මොකද හේතුව සබරගමුවෙන් මම උත්සාහ කරපු දේ තමයි එක්තරා විදිහකට රටට පණිවිඩයක් දෙන්න. ඒ වගේම ගත්තොත් එම රටට සංකල්පවල තියෙන වැදගත්කම පැහැදිලි කරන්න සහ කියලා දෙන්න ගත්ත උත්සාහයක් තමයි සබරගමුව ලස්සනයි කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය හරහා එක්තරා ආකාරයකට ගොඩක් අය ප්‍රබෝධමත් වුණා. ගොඩක් අයට වැඩ කරන්න හිතුණා. ගොඩක් අය අතර තිබුණු බෙදීම් සහ නැත්තම් ඉරිතලා යෑම් අහිමි වෙලා ඒව නැති වෙලා ගිහිල්ලා එකම කණ්ඩායමක් විදියට වැඩ කරන්න අවශ්‍ය උනන්දුව ලැබුණා. ඉතින් මේ දේවල් ගැන නැවත ඔබ මතක් කරනකොට ටිකක් දැනෙනවා. මොකද හේතුව මේ තනතුරක් නෙවෙයි, වගකීමක් බාර අරගෙන වැඩ කරන්න මහන්සි වුණු පුජ්‍යලයක් සහ කණ්ඩායමකට නායකත්වය දුන්න පුජ්‍යලයක් විදිහට ඇත්තටම ගත්තොත් මේ සංකල්පයම අදට අපි ආදේශ කරගත්තොත් එහෙම අපේ රටේ සියලුම දෙනා බලාපොරොත්තු වෙන්නේ ලස්සන රටක්. රට ලස්සනයි කියන්නේ හැමෝම ආසයි. ඔබ අර කිව්වා මේක දැකුම් කළු රටක්. ඇත්ත. හරිම දැකුම් කළු රටක්. නමුත් සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් එක්තරා විදිහේ මානුෂීය ඛේදවාචකයකට සමාජය ගිහින් තියෙනවා. විශේෂම ගත්තොත් එහෙම මේක කියන්න පුළුවන් එක පැත්තකින් අපේ රටේ දේශපාලක පන්තිය කරලා තියෙන්නේ මානවීය අපරාධයක්. අපේ රටේ සියලුම මානවයන් අද කියන්නේ ඉතිහාසයේ ඉඳලම අපේ දේශපාලන ඉතිහාසයේ ඉඳලම කියනවට වඩා මෑත දශක 4ක 5ක කාලය ගත්තොත් මේක ඉතාමත්ම තීරණාත්මකයි. දේශපාලනය සම්බන්ධව අපිට එක්තරා ආකාරයකට නිෂේධනීය විවේචන ඉදිරිපත් කරන්න පුළුවන් ධර්මශ්‍රී. හැබැයි දේශපාලනෙන් තොරව අපිට ගමනක් නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ රාජ්‍ය ගැනත් රාජ්‍ය සමහර චින්තකෝ නම් කරන්නේ අත්‍යවශ්‍ය විපතක් කියලා. අත්‍යවශ්‍ය විපතක්. ඒ කියන්නේ විපත වුණාට ඒක අවශ්‍යයි. ඉතින් අපි කල යුත්තේ මේ විපත කළමනාකරණය කරගන්න එක. ඒක හරියට අපි මැරෙනවා කියලා දැනගෙන ජීවිතේ කළමනාකරණය කරනවා වගේ. එහෙම ගත්තට පස්සේ දේශපාලනය කියන්නේත් එහෙම එකක්. හැබැයි දේශපාලනය කියන ක්‍රියාවලිය ලෝකේ හැම කාලෙකම වගේ ප්‍රශස්ත එහෙම නැත්නම් ගත්තොත් එimhe ජනයාට තෘප්තිය, නිදහස සහ ගෞරවය ලබා දෙන ක්‍රියාවලියක් බවට පරිවර්තනය කරන්නට ගත්ත උත්සාහයන් අනන්තයි, අප්‍රමාණයි. ඒක බුද්ධිමය ශාස්ත්‍රයේත් ප්‍රායෝගික ශාස්ත්‍රයේත් ඒක එහෙම සිද්ධ වුණා. ඒ නිසාම ලෝකේ බොහෝ රටවල් තමන්ගේ රාජ්‍යයන් ජනයාට සතුට ලබා දෙන උපක්‍රම පාවිච්චි කරන ව්‍යුහ බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ලෝකේ සමහර රටවල් මේ ක්‍රියාවලියේදී ඉතාමත්ම අසමර්ථ වෙලා තියෙනවා. මේ අසමර්ථ වීම සම්බන්ධයෙන් අපි යම්කිසි කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකේ පළවෙනි චෝදිතයන් විදිහට අපිට මුණ ගැහෙන්නේ ඒ අදාළ රටවල දශක 7-8ක් තිස්සේ දේශපාලන බලය පවත්වාගෙන ගිය දේශපාලක පන්තිය. එහෙම ගත්තට පස්සේ අපේ රටේ දේශපාලක පන්තිය මුළුමනින්ම පෙන්눔 කරලා තියෙන ඔවුන් අසාර්ථකයි කියලා. මොකද ඔවුන්ට මුළුමනින්ම පාලන බලය පැවරලා අවුරුදු 74ක් වෙනකොට රට ගිහින් තියෙන්නේ මේ තරම් දරුණු අගාධයකට නම් ඔවුන්ට මොනම තර්කයක් ඇතුලේ හරි මොනම විතර්කයක් ඇතුලේ හරි නැවත කියන්න බෑ අපිට මේ රට හදන්න
පුළුවන් කියලා. ඒ කියන්නේ අපේ දේශපාලන සංස්කෘතිය ඉගෙන ගත්තේ නැහැ කියන එකද කිසිම කෙනෙක්. මම හිතන්නේ මෙහෙම එකක්. අපිට එහෙම නැත්නම් දේශපාලන සංස්කෘතියක් හදාගත්තේ නැහැ කියන එක. නෑ එකක් තමයි දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනි. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හැදෙන්න ඕනි. මේ දෙපැත්තම තියෙනවා. එකක් තමයි අපි දන්නවා ලෝකයේ බොහෝ රටවල් වල අධ්‍යාපන ක්‍රමය ගත්තොත් එහෙම මාධ්‍ය ජාල ගත්තොත් එහෙම ඒ වගේම ගත්තොත් එහෙම ආගමික ස්ථාන ගත්තොත් එහෙම ඒ වගේම සිවිල් සමාජ සංවිධාන ගත්තොත් අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම සාහිත්‍ය කලා මේ හැම ශාස්ත්‍රයක්ම ගොඩක් දේවල් කරනවා තමයි. ගොඩක් දේවල් කරනවා. තම තමන්ට ස්වාධීන වුණු තම තමන්ට අනන්‍ය වූ දේවල් කරනවා තමයි. හැබැයි ඒ සේරටම යටින් තියෙනවා ධර්මශ්‍රී ජාතික අභිලාෂ කියලා જાතියක්. ඒ කියන්නේ ජාතික අභිලාෂ කාටවත් උල්ලංඝනය කරන්න බෑ. උල්ලංඝනය නොකළ යුතුයි. ඒ කියන්නේ ජාතික අභිලාෂ වල මහලොකු දෙයක් අපි මේ විග්‍රහවලට ගත යුතු නැහැ. සරලව ගත්තොත් එහෙම ඒ අදාළ රටේ ජීවත් වන ජනයාට නිදහස සතුට සහ ගෞරවය ලබා දෙන්නේ කොහොමද කියන එකට අදාළයි මේ ජාතික අභිලාෂ. ඒතර අපි ජාත්‍යන්තර සම්බන්ධතා හසුරවන්නේ අපේ ආර්ථිකය හසුරවන්නේ අපේ කලාව සාහිත්‍ය මේ හැම එකක්ම අපි හසුරවන්නේ අපේ මාධ්‍ය හසුරවන්නේ මේ ජාතික අභිලාෂ වලට අනුකූලව. ඉතින් එවැනි සම්ප්‍රදායක් ලංකාව තුළ ගොඩ නැගුවෙත් නැහැ. ගොඩ නැගුණෙත් නැහැ. එක්තරා උත්සාහයක් ගත්තා 70 75 කාලේ සමගි පෙරමුණු ආණ්ඩුව එක්තරා විදිහේ වගා සංග්‍රාමයක් එක්ක ජාතික ආර්ථිකයක් පිළිබඳව ඒ වගේම ගත්තොත් එimhe ජාතික වෙළඳපළක් පිළිබඳව ඒ වගේම රටේ මූල්‍ය ස්ථාවරත්වය නඩත්තු කිරීම සම්බන්ධව මේ ගොඩක් දේවල් සම්බන්ධ උත්සාහයක් ගත්තා. නමුත් ඒ උත්සාහයත් අසාර්ථක වුණා. ඒක අසාර්ථක වුණෙත් අර ජාතික අභිලාෂ මත පදනම් වුණු දියුණු දේශපාලන සංස්කෘතියක් අපේ රටේ ඒ වෙනකොට ගොඩ නැගිලා තිබුණේ නැති නිසා. ඒතර ඔබ ඔය කියන දේශපාලන සංස්කෘතියක් ගොඩ නොනැගීමටත් ගොඩක් අය වගේ කියන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ඒක ගොඩ නගන්න විධිමත් උත්සාහයක් ගෙවුණු දශක 4 තුල නම් කවුරුත් ගන්නව අපිට පෙනුනේත් නැහැ. මේ නිසා වුණ දෙයක් තමයි එක්තරා විදිහකට ගත්තොත් එහෙම රට එක්තරා විදිහකට අයාලේ ගියේ. හැම එකක්ම අපි ගත්තොත් අධ්‍යාපනය ගත්තොත් සෞඛ්‍ය ගත්තොත් ප්‍රවාහනය ගත්තොත් එහෙම සතුට වෙන්න පුළුවන් දේවල් මොනවද තියෙන්නේ? අනිත් පැත්තෙන් සාහිත්‍ය ගත්තත් කලාව ගත්තත් හැම වෙළඳපළ ගත්තොත් එහෙම මේ හැම එකක්ම අයාලේ ගියා. රාජ්‍යයක දේවල් අයාලේ යන්න බෑ. රාජ්‍ය කියන්නේ විධිමත් සංවිධාන ව්‍යුහයක්. අරමුණ කුමක්ද? ජනතාවගේ යහපැවැත්ම. ඒතර මෙන්න මේ අයාලේ යාම දිහා බලාගෙන හිටියා විතරක් නෙවෙයි ඒක ඊ타ත්ම කැත ආකාරයෙන් ප්‍රයෝජනට ගත්ත පිරිසක් තමයි අපේ රටේ දේශපාලක පන්තිය සහ වෙළඳපොළ. හොඳයි ඔබතුමාට පොඩි මේ මම එක කාරණයක් කිව්වොත් ඔය අයාලේ ගිය දේශපාලනයට එහෙම ඔබතුමා කියනකොට අපේ ජනතාව අපේ ඡන්දදායකයෝ විවිධ අවස්ථාවල විවිධ අයව ගේන්න උත්සාහ කරා විවිධ දේවල් ඒ කියන්නේ රටට හොඳයි කියන දේවල්. අපි ගත්තොත් වර්තමාන ආණ්ඩුවට උගතුන් ඕන කියලා ගත්තා. මම ඔබතුමාගෙන් සබරගමුව ගැන අහන්න හේතුවත් ඒකයි. ඔබතුමාලා වැනි විද්වතුන් මේ දේශපාලන ශාස්ත්‍රයට ආවා. ඇවිල්ලා යමක් කරන්න හැදුවා. හැබැයි මේ ආණ්ඩුව හදනකොට මේක තවත් ප්‍රසාරණය වුණා. ඒ කියන්නේ විශාල පිරිසක් උගතුන් එක්ක යනවා කියලා තමයි ඡන්දදායකයෝ හිතුවේ. කෝ එතකොට ඒ දැන් එහෙමනම් දේශපාලඥයෝ නූගත් නම් අපි මේ දාගත් උගත්තු ටිකට ඇයි රට හදන්නේ? ඒක තමයි කාරණේ. දැන් මෙතන තමයි තියෙන මේ මං හිතන්නේ ලොකුම මේ අපි හෙළදරව් කරගත යුතු නැත්නම් ගලවා දැමිය යුතු මහා යකඩ ඇඳුම. දැන් ධර්මශ්‍රී මේ අපි දෙන්නම මේ දේශපාලන සංවේදනය පිළිබඳව මට ඔබ මුණ ගැහෙන්නේ දේශපාලන සංවේදනය පිළිබඳව විශ්වවිද්‍යාල දේශන ශාලාවලදී මේ කියන්නේ මේ සමීප සම්බන්ධයක් ඇති වෙන්නට. අපි දේශපාලන සංනිවේදනයේදී පාවිච්චි කරන එක වචනයක් දේශපාලන අලෙවිකරණය කියලා පොලිටිකල් මාකටිං කියන කාරණේ. දැන් ලංකාවේ උගතුන් පිළිබඳව සාකච්ඡාව නැත්නම් වියත්මග අපි කමකෝ බොහොම විවෘතව අපි උදාහරණයක් විදිහට වියත්මග පිළිබඳව සාකච්ඡාව සහ නැත්නම් වියත්මග දේශපාලන උපක්‍රමයක් ලෙස භාවිතා වුණා මිසක ඒ කියන්නේ දේශපාලන අලෙවිකරණය සඳහා අවශ්‍ය දේශපාලන උපක්‍රමයක් විතර භාවිතා කිරීම හැරුණකොට උගත්කම කියන එක රටේ සමාජ දේශපාලන ජීවිතය යහපත් කිරීමට හෝ රට සංවර්ධනය කිරීමට යොදා ගන්නවාය කියන එක ගැන ඔවුන් සැලකිලිමත් වුණේ නැහැ. සන්තෝෂයි මම පළවෙනි වතාවටයි ඔය කියන විග්‍රහය ඇහුවේ. ඔව් ඉතින් මේක දේශපාලන අලෙවිකරණයක් උනායි කියන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි දැන් අපිට පුළුවන් එකක පාවිච්චි කරන්න සමහර කාලවල ජාතිය කියන සංකල්පය විකුණනවා. අපි සාර්ථක භාෂාවෙන් කිව්වොත් සාමාන්‍ය ජනයාට තේරෙන්න අපේ අලෙවි කරනවා. එහෙම නැත්නම් ගත්තොත් එහෙම කුලය කියන එක අලෙවි කරනවා. ආගම කියන එක අලෙවි කරනවා. බිය කියන එක අලෙවි කරනවා. ඒක බරපතල විදිහට මොකද්ද මහා බියක් එන්න තියෙනවා. ඒ බියෙන් ඔබව ගලවා ගන්න නම් අප තමයි සුදුසු. ඒ වගේම ගත්තොත් එහෙම තවත් පැත්තකින් ගත්තට පස්සේ වෙනත් සතුරන් අපි මවනවා. සතුරන් මවලේ සතුරන්ව අලෙවි කරනවා. ඒ කියන්නේ
මැතිවරණ ක්‍රියාවලිය ගත්තොත් එහෙම මුළුමනින්ම මෙන්න මේ දේශපාලන අලෙවිකරණයේ තෝතැන්න. අලුත් මේක උගත්කම අලෙවි කරා. මේක ගිය ඉලෙක්ෂන් එකේදී මැතිවරණ දිනුන දේ තමයි මේ උගතුන් කියන එක. මොකද හේතුව ඒකෙන් එකක් ඇඟ වෙනවා. ඒ වෙන විටත් සම්මත දේශපාලන පන්තිය පිළිබඳව අවිශ්වාසයක් වර්ධනය වෙමින් තිබුණා. ජනයාට දැනෙමින් තිබුණා. ඒක මේ විද්‍යමත් අවබෝධයක් නෙමෙයි. අපි අර කියන්නේ නිකන් ඔහේ දැනෙනවා කියලා. එතකොට මේ සම්මත දේශපාලක පන්තිය පිළිබඳව අවිශ්වාසය ගොඩනගෙනකොට ඒ අවිශ්වාසය නිසා ඇතිවන හිදස පුරවන්නට මේ කට්ටිය ගෙනාව දේශපාලන මේ මොකක්ද කියන්නේ මේ හුවමාරු භාණ්ඩයක් නැත්නම් මේ ප්‍රොජෙක්ට් එකක් ගෙනාව. ඒක තමයි නෑ අපි අපිත් එක්ක උගත්තු ඉන්නවා කියන එක. හැබැයි ඊට පස්සේ ගොඩක් අය තේරුම් ගත්තේ පස්සේ තමයි උගත් වුණාට වැඩක් නෑ. එකක් හෘද සාක්ෂිය නැත්තම් අනිත් එක තමයි රටේ ගමම්මග සහ රට යායුත්තේ කොතෙන්ද කියන එකද සම්බන්ධ මූලෝපායික සහ ජාතික දැක්මක් නැත්තම් අපට සාහිතික වලින් ගොඩක් අයට උගත්තු වෙන්න පුළුවන් මේ ධර්මශ්‍රී. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රායෝගික යථාර්ථයත් එක්ක ගනුදෙනු කිරීමේදී ප්‍රඥාවන්තයන් වීම සහ ප්‍රඥාවන්තයින් ලෙස මූලෝපායන් තේරීම කියන එක ওই තරම් සරල කාරණයක් නෙවෙයි. ඒක තමයි වියත්මගේ බරපතලම පරාජය. එකක් තමයි වියත්මග කියන එකේ ගොඩනැගුණු සාහිතික පත්‍ර ලාභීන්ට එහෙම ලෝක දැක්මක් තිබුණෙත් නැහැ. ජාතික දැක්මක් තිබුණෙත් නැහැ. සහ දාර්ශනික සහ මූලෝපායික පදනමක් තිබුණෙත් නැහැ. ඔවුන්ට තිබුණේ තමන් ගැන හැඟීමක් විතරයි. තමන්ට ඇමතිකමක් හරි රාජ්‍ය ඇමතිකමක් කර නැත්නම් මොකක් හරි ගන්න කොහොමද ඉලෙක්ෂන් එකෙන් දිනන්නේ කොහොමද කියන එක හුදු පුජ්‍යල කේන්ද්‍රීය වැඩක් මිසක අරමුණක් මිසක ඉන් එහා දෙයක් තිබුණේ නැහැ. එතකොට ඔබ මගෙන් අහනවා මෙහෙම වියත්තු ඇවිල්ලත් ඇයි බැරි වුනේ කියලා. ඉතින් පුජ්‍යලෝ ටිකක් ආවට සහතික ටිකක් පෙන්නගෙන ඉතින් ඒකෙන් රටක් ගොඩනගන්න බෑ. අනිත් එක මෙතන මං හිතන්නේ සාමාන්‍ය ජනයා කියනවා අපිට වැදගත් වෙන්නේ උගත්ුනේ බුද්ධිමතුන් කියලා. මේ සාමාන්‍ය ජනයා කියන කාරණා මේකට ලොකු වැදගත්කමක් තියෙනවා. දැන් මෙහෙම මේ වගේ දැන් උදාහරණයක් විතර කියන්න පුළුවන් අපිට හොඳ ව්‍යවස්ථාවක් තියෙනවා කියලා. ඉතින් වැඩක් නැහැනේ. ඔව්. ව්‍යවස්ථාවක් තියෙද්දි මිනිස්සු පාරේ මැරෙනවා නම්, තෙල් පෝලිම් වල මැරෙනවා නම්, මිනිස්සුන්ට කන්න නැත්නම්, මිනිස්සුන්ට බෙහෙත් නැත්නම් ව්‍යවස්ථාව කණ්ඩද කියලා ඊට පස්සේ. ව්‍යවස්ථාව මොකටද උත්තරීතර වෙලා? ඒ වගේම තමයි ඒ කොල කැලේ ටික ඉතින් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි ඔය කියන මහලුකු උගතුන් සම්බන්ධ සාකච්ඡාවක්. ඒ නිසා මා හිතන්නේ අවශ්‍ය වෙන්නේ අපේ සමාජයට මේ අගාධයෙන් රට ගලවා ගැනීම සඳහා මූලෝපායික චින්තනයක් තියෙන මනුෂ්‍යයන් අවශ්‍යයි. මූලෝපායික ස්ට්‍රැටජිකල්. ඔව්. මූලෝපායික චින්තනයක් තියෙන අවශ්‍යයි. ඒක කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් බෙදාගෙන මෙන්න මේ අවදිවල අපි අපේ රට අතෙන්ට ගෙනියනවා කියන හැඟීමකින් රට ගැන ආදරයකින් ජන සමාජය ගැන දුකකින් ඒ වගේම ගත්තොත් එහෙම මේ රට ලස්සන කරන්න පුළුවන් රටක් කියන අවබෝධයෙන් කණ්ඩායමක් આવොත් මිසක මා හිතන්නේ නැහැ හුදු සහතික පත්‍ර පෙන්නලා තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘති ගොඩනගා ගැනීමට එන ගැහැණුන්ගෙන් සහ පිරිමින්ගෙන් මේ රට ගොඩනගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ ධර්මශ්‍රී. හොඳයි. දැන් කෙසේ හෝ අර බැලුම් බෝලයක් පුපුරලා ගියා වගේ ජනතාව පාරට බැස්සා. තව දුරටත් මේ පීඩනය දරා ගන්න බැරි වුණා. කෙනෙකුට කියන්න පුළුවන් බඩට දැනුනම් පස්සේ තමයි මිනිස්සුත් එළියට ආවේ කියලා. ඒකත් ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි දැන් අවසන් වෙලා ඉවරයි. දැන් ජනතාව ඉල්ලන්නේ ආයමත් අලුත් වෙනසක්. ඒ වෙනස එක එක පැතිවලින් ඉල්ලනවා. හැබැයි අපි ගත්තොත් මේ විරෝධයට මූලික වෙච්ච අපි හැමෝම දන්නවා ගාලු මෝදර අරගලය, තරුණයින්ගේ අරගලය, පක්ෂපාත ભેද නැතුව කරන දේශපාලන පක්ෂ නොවන සංවිධානාත්මකව එකතු වෙච්ච පිරිසක් කරන අරගලය. මේකේ අනාගතය මොනවද? මොකද ඔවුන්ගෙන් යෝජනාවක් එන්නේ නැහැ තාම. පිළිගත් ලිඛිත යෝජනාවක් තාම රජයට දීලා නැහැ. හැබැයි ඔවුන් කියනවා වෙනසක් වෙන්න ඕන කියලා. ඔබතුමා මොකද හිතන්නේ? මෙහෙම එකක් තමයි මේ ධර්මශ්‍රී. දැන් අපි මේ ගාලු මෝදර අරගලය කියලා කියන හැබැයි මම ඒක කියන්නේ ගාලු මෝදර කේන්ද්‍ර කරගෙන භූමියක් විදිහට. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ගාලු මෝදර අරගලය විසින් සංකේතවත් කරන විශාල අරගලයක් කියනකට වඩා විශාල විරෝධතාවයක් සමාජය තුළ වර්ධනය වෙලා තියෙනවා. ඒක ගොඩක් අය සම්බන්ධයෙන්. එකක් තමයි නිශ්චිත දේශපාලන කණ්ඩායමක් සම්බන්ධයෙන් හෝ නිශ්චිත දේශපාලන පවුලක් සම්බන්ධයෙන් ජනප්‍රිය නැත්නම් බොහොම ප්‍රසිද්ධ මට්ටමේ එන විරෝධයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අර අයිස්කන්ධ කර පොඩ්ඩක් පේනවා වගේ. නමුත් සමස්තය අපි විග්‍රහ කරලා බලනකොට තේරෙනවා පොදුවේ ගත්තට පස්සේ සමස්ත දේශපාලක පන්තිය කෙරෙහිම සමාජයේ දැවැන්ත විරෝධයක් තියෙනවා. ඒ විරෝධය ඇත්තටම ඉස්සෙල්ලම පටන් ගත්තේ ගාලු මෝදරින්වත් එහෙම නැත්නම් පැගිරිවත්තෙන්වත් නෙවෙයි. ඒවා පටන් ගත්තේ ගම්මිරිස් ගොවියෝ. ඒවා පටන් ගත්තේ ලූණු ගොවියෝ. ඒවා පටන් ගත්තේ වී ගොවියෝ.
පොහොර නැතුව මේ සේරම ඒ කියන්නේ ගොවි පොලෙන් ඊට පස්සේ භූමි තෙල් පොලිමෙන් මෙහෙම පටන්ගෙන සමස්ත සමාජය තුළම දිගා වුණු විරෝධයක යම්කිසි විදිහේ ප්‍රකාශයට පත්වීමක් තමයි ගාල්මුදර අපි ඔය දැන් දින ගණනාවක් තිස්සේ දකිමින් ඉන්න විරෝධය. විරෝධය නරක එකක් නෙවෙයි. හැබැයි විරෝධයම ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබම කිව්ව දැන් ටිකට ඉස්සෙල්ලා නායකත්වයක් නැහැ, යෝජනාවක් එළියට එන්නේ නැහැ කියලා. දැන් මේකෙන් මං හිතන්නේ නැහැ එකක් විරෝධතාවකරුවෝ අපි හැල්ලුවට ලක් කරනවා කියලා. හැබැයි විරෝධතාවල සාමාන්‍ය පොදුජන විරෝධතාවල ස්වරූපය මේකයි. මේවා ඔය අපි දන්න ඉතිහාසයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිද්ධ වුණ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පහුගිය මයි පළවෙනිදා ගියානේ අපි ඒක නම් කරන්නේ ලෝක කම්කරු දිනය කියලානේ. හැබැයි ලෝක කම්කරු දිනයට නිමිත්තක් උනේ ඔය වගේ අවිධිමත් විරෝධතා තමයි. විශේෂයෙන්ම 1886 මට මතක විදිහට මේක සිද්ධ වෙන්නේ නම් මේ මාසේ නෙමෙයි ජූනි මාසේ 2-3 වගේ තමයි. ජූනි මාසේ මුල හරි වගේ සිද්ධ වෙන අරගල. ඇමරිකාවේ හිමාකට චතුරස්‍රයේ සිද්ධ වුණු දැවැන්ත කම්කරු විරෝධතාස අරගල. පැය 8ක වැඩි දිනයක් කියලා. ඉතින් ඒකට වෙඩි තියෙනවා. වෙඩි තියෙනවා මිනිස්සු විශාල වශයෙන් මැරෙනවා. හැබැයි මැරලා හිම වෙලා ඔය මැයි දිනේ කියන විධිමත් කම්කරු දිනය යොදාගන්නේ කවුද? ලෝක සමාජවාදී සංගමයේ විසින්. ලෝක සමාජවාදී සංගමය නෙමෙයි අතන අරගල කරේ. හැබැයි අර අරගල සාමාන්‍ය ජනතාව අපි ගත්තොත් එහෙම ප්‍රංශ විප්ලවය ගැන හිතන්නකෝ. ප්‍රංශ විප්ලවෙත් ඔය ස්වරූපේ තිබුණා. ප්‍රංශ විප්ලවයේ දුප්පතුන්ද කම්කරුවද සේරම පාරට බැස්සා. හැබැයි බලය ගත්තේ ඒ අය නෙවෙයිනේ. ඉතින් ඊට පස්සේනේ නැපෝලියන් බොනපාර්ට්ලා ආවෙත්. ඒක හොඳ නරක දෙකම තියෙනවා මේ අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්න ඕනේ දෙයක්. එතකොට දැන් ගාලුමෝදර මේ පේන්න තියෙන එක ගත්තත් ඒක සාමාන්‍ය දෙයක්. අනිත් එකිනෙකාගේ විරෝධතා ක්‍රමත් හරියට වෙනස්. සමහර ඒවා ළමයි එක්කවත් අහන්න බැරි සටන් පාඩ තියෙන ටිකක් කුණුහරුප පවක් තියෙනවා. නමුත් මේක අපිට බාර ගන්න සිද්ධ නැහැ. මෙහෙම විරෝධතාවලට සමාජය පෙළඹෙව්වේ කවුද? මේ දශක 4ක් තිස්සේ මේ රට පාලනය කරපු දේශපාලක පන්තිය සහ ඔවුන් සමග සන්ධානගත වෙලා ඉන්න වෙළඳපළ සහ අනෙකුත් සහචර කණ්ඩායම්. ඒතර එහෙම ගත්තට පස්සේ මේ විරෝධතාවය තුලින් යෝජනා ඉදිරිපත් නොවුනට ඒ නිසා එළිය උත්තේජනය වෙලා ඉදිරිපත් වුණු යෝජනා කීපයක් තියෙනවනේ ධර්මශ්‍රී. හොඳයි. ඔබතුමා මට කෙටි විරාමයකට අවසර දෙන්න මම ඊට පස්සේ නැවත අපි සාකච්ඡාවට එමු. විරාමයකින් අනතුරු. හොඳයි ඔබ යලිත් සිටිජය සංවාද වැඩසටහන සමගින්. හොඳයි ඔබතුමා දැන් කිව්වේ විරෝධතරුවන්ගෙන් එහාට ගියපු දෙයක් තියෙනවා කියලා. ඒක දේශපාලන එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක අලුත් දෙයක්ද? නෑ අලුත් දෙයක් නෙවෙයි. අලුත් දෙයක් නෙවෙයි මේ ධර්මශ්‍රී. දැන් අපි ගත්තොත් එimhe අපි ලංකාව නිශ්චිතව මේ මොහොත ගත්තොත් එimhe ලංකාවේ සියලුම ජනයා පන්ති ભેදයකින් තොරව මේකට ඕනනම් කියන්න පුළුවන් පොදු ජන පන්තිය කියලා. මෙහෙම ભેදයකින් තොරව සියලුමයි. මොකද පොදු ජන පන්තිය තුල ඉන්න එක එක ස්තර. මේ ભેදයකින් තොරව අති දැවැන්ත පීඩාවකට අසහනයකට සහ මානසික ආතතියකට ලක් වෙලා ඉන්නේ. ඒ කියන්නේ රජයට එරෙහි නොවුනත් ඔවුන් ඉන්නේ මානසික රෝගීන් ඇත්තටම ගත්තොත් හැමතිස්සම කම්පැනියෙන් ඉන්නේ. හැමතිස්සම කම්පැනියෙන් ඉන්නේ. හෙට මොකක් වෙයිද? හෙට මොකක් වෙයිද? මිනිස්සු පෝලිං වල ඉන්නෝනේ. මිනිස්සු බෙහෙත් ටික ගණන් යන හැටි. බෙහෙත් ගණන් යට මගේ මිතුරෙක් කිව්වා එයාගේ දියණියට ඒ කියන්නේ මාර්තු මාසයේ 16 වෙනිදා විදපු ඉන්ජෙක්ෂන් එකට ගිහිල්ලා තියෙන රුපියල් 19600යි. ඒ බෙහෙතම මැයි මාසයේ පළවෙනිදා විදින්න යනකොට ඒකේ ගාන රුපියල් 30300යි. එකම පෞද්ගලික රෝහලේ. එකම ෆාමසි එකේ. ඒ පෙට්ටි දෙක යාමට පෙන්නවා දෙකම එකම කියන්නේ නිෂ්පාදිත දිනය එකයි කල්ලිකුත් වන දිනයත් එකයි. දැන් මේ බෙලෙන්දෝ හරිම මනුෂ්‍යයිනේ. දැන් මේ ක්‍රියාවලිය ඇතුලේ හැමෝම ඉන්නේ අති දැවැන්ත පීඩාවක කාංසාවක සහ මේකට කියන්න බලන් අපිට ඕනනම් මේ අර මේ ඔය ටෙඩ් රොබර්ට් ගාර් කියලා මිනිස්සෙක් චින්තකයෙක් හිටියා කිව්ව දෙයක් තමයි මේ සාපේක්ෂ විහීනතාවයක් කියලා. ඒ කියන්නේ බහණ්ඩ තියෙනවා තමයි. හැබැයි මිනිස්සුන් ගන්න අතේ සතේ නැහැ. විශාල මේ පීඩනයකට ලක් වෙලා ඉන්නවා. මේ පීඩනයේ මැද ගොඩනගෙන පුළුවන් දේ මොකද්ද? විරෝධය තමයි. ඔව්. ඒ නිසා මේ විරෝධය ජාතික විරෝධයක්. ඕනනම් මේක නම් කරන්න පුළුවන් මම දන්න ඉතිහාසය තුල මෙවැනි ජාතික විරෝධයක් කවදාවත් නිර්මාණය වෙලා නැහැ. ඒ කියන්නේ හැම ග්‍රාම නිලධාරි වසමක්ම මේ විරෝධයේ සහ කොටස් බවට පත් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ විරෝධය
තුල උත්තර ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් විරෝධතාකරුවන් හරි කවුරු හරි විධිමත් ඒවා නිකුත් කරන එකට හේතුව මොකද්ද? මේක පොදු ජන විරෝධතාවයක්. මේක දේශපාලන පක්ෂයක් ආරම්භ කරපු එකක් නෙවෙයි. ඔව්. නැත්නම් විධිමත් දේශපාලන සංවිධානයක් ආරම්භ කරපු එකක් නෙවෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඒවාක් තියෙනවා ලංකාවේ. එහෙම ඒවාක් තියෙනවා. දැන් එතකොට අර ජාතික විරෝධය මත පදනම් වෙලා හරිනම් අපේ රටේ විධිමත් මං කියන්නේ ප්‍රගතිශීලී දේශපාලන පක්ෂ සහ ව්‍යාපාර කළ යුත්තේ කාටවත් විරුද්ධව නෙවෙයි. ජාතික විමුක්ති අරගලයක් පටන් ගන්න එක. මේක මේ ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරාට වඩා බලවත් එකක්. හරි. ඊට වඩා මොකද මේක ජනයාගේ දෛනික ජීවිතයේ හැම ක්‍රියාවකටම මරුපහරක් වැදුණු සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයක් තමයි සමාජය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතර මේකෙන් ගොඩ එන්න නම් අපිට ඕනේ ජාතික විමුක්ති අරගලයක්. ඒ ජාතික විමුක්ති අරගලය කරන්න බෑනේ තැන් තැන් වල අපිට බෝඩ් උස්සගෙන විතරක්. ඔව්. ඒකට ඕනේ විධිමත් සංවිධාන ව්‍යුහයක්. එවැනි විධිමත් සංවිධාන කොච්චර කාලයක් නැත්තම් මේක කරන්නද කියලා. ඔව්. ඉතින් විධිමත් සංවිධාන ව්‍යුහයක් මේකේ මූලිකත්වයේ ගත්තේ නැත්තම් ඒ වගේම ගත්තොත් එහෙම ඒ මත පදනම් වෙන විධිමත් යෝජනා සමාජයට සහ වගකීම් යුත්තන් ඉදිරිපත් නොවුනොත් විරෝධය හුදු විරෝධයක් විදිහටම ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. හැබැයි නමුත් එක්තරා විදිහේ විවිධ යෝජනා ටිකක් මේක නිසා උත්තේජනය වෙලා ඉදිරිපත් වුණා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමහර පක්ෂ යෝජනා කළා සර්වපාක්ෂික සමුළුවක් තියලා අපි මේ ගැන සාකච්ඡා කරමු කියලා. ඒකම සමහර දේශපාලන කණ්ඩායම් ඒ වගේම ආගමික නායකයින් ඔවුන් ඉදිරිපත් කරා අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ අදහස්. මම හිතන්නේ මේ කාලේ වැඩියෙන්ම සාකච්ඡාවට භාජනය වෙන්නේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳව. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ විසඳා ගැනීම සම්බන්ධයෙන්. හැබැයි මේකේ පාර්ශ්වකරුවන් විදිහට විරෝධතාකරුවන් නැහැ. ඔව්. නැත්නම් විරෝධතා වල අපි ගත්තොත් එහෙම මේ කාලේ ප්‍රධාන චරිත කෙසේ වෙතත් පැහැදිලිව පේන චරිත ටිකක් ඉන්නවා. ඒ චරිත කලින් චරිත නෙමෙයි ඇත්තටම. මේ පැහැදිලිව පේන චරිත එවැනි විධිමත් දේශපාලන හෝ සමාජ හෝ ආර්ථික යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ. අර විරෝධතාවලම ඉන්නවා. ඉතින් වඩා වැදගත් වෙන්නේ මේ ධර්මශ්‍රී විවිධාකාරයෙන් විරෝධය දක්වනවා තමයි කට්ටිය. හැබැයි වඩා වැදගත් වෙන්නේ විධිමත් වැඩපිළිවෙලක් සහ යෝජනාවලියක් ගොඩනගා ගැනීම, සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම. ඔන්න ඔතනදී තමයි අර දේශපාලකයන් ගෙනාවු යෝජනා. ඒ කියන්නේ බොහෝ දේශපාලන පක්ෂ කියනවා අලුත් ව්‍යවස්ථාවකට යන්න ඕන කියලා. අපි පාර්ලිමේන්තුව ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ අහෝසි කළා අලුත් අගමැතිවරයෙක් පත් කරගන්න ඕන කියලා. හැබැයි විරෝධතාකරුවන් කියන්නේ මේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ දෙකම දැන් පවතින දෙන්නම එළියට ගිහිල්ලා තමයි මේ වැඩේ පටන් ගන්න ඕන කියලා. ඔබ හිතනවා දෙක හරි කියලා? නෑ මම හිතන්නේ ඒක හරි කියනවට වඩා වැදගත් වෙන්නේ අත්‍තරම ගත්තොත් තමයි දැන් ඔක මේ වගේ දැන් 1818 කරල්ලේදී හෝ 1848 කරල්ලේදී මම හිතන්නේ 1848 කරල්ලේදී ගොඩක් අය විරුද්ධ වුණා කියලා මේ තනබද්දට. තනබද්දට. දැන් ඕකමනේ අර මේ වීරපුරංගප චිත්‍රපටයේ තියෙන ජනප්‍රිය ගීතයක් මේ ධර්මශ්‍රී පරාක්‍රම කොඩිතුවක්කෝ ලියපු. ඒකේ එක තැනක තියෙන අර මේ බතකා ඉවරයි බලමින් හිටියොත් ටික දිනකින් සිංහල හාලේ ඉංග්‍රීසි හරකා උඩරට ඉදමෙන් පන්නන්නට සැර සෙමුරාලේ. ඒක එක තැනක කියනවා ගමේ ගෙදරකට සෙනෙහි පපා හිටි බලු කුක්කට මොන බදු දානේ තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගිවන්න වේවිද නුදුරු දිනේ කියලා. ඇත්තටම තනබද්දක් අය කරේ නැහැ. හැබැයි මිනිස්සු අරගල කරේ තනබද්දට විරුද්ධව. එතකොට එතන මට මතකයි මහාචාර්ය අර්ජුන පරාක්‍රම වරක් ඕක පැහැදිලි කරා ජාතික අපේ පබ්ලික් ලයිබ්‍රරි එකේ දේශනාවකදී ඔහු කිව්වේ තනබද්ද අය කරාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ජනයාට විරෝධය දැක්වීම සඳහා ජනයා යොදාගන්නේ කවර සටන් පාඨයක්ද කියන එක. දැන් ඒතර මෙතනත් එහෙම තියෙනවා. එකක් තමයි ගෝඨා බේ රාජපක්ෂට නැත්නම් මේ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන එක. අගමැතිවරයාට ගෙදර යන්න කියන එක. ඊළඟට 225ම එපා කියන එක. එහෙම එක්කුත් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සමහර ක්‍රියාකාරීන්ට ওই විරෝධතා භූමිය වලට එන්න දෙන්නේ නැතුව කරන සීමා කිරීම මේ ගොඩක් දේවල් මේක ඇතුලේ තිබෙනවා. හැබැයි මේ සේරම දේවල් මට හිතෙන්නේ එක්තරා විදිහේ කාට හරි ආකර්ෂණීය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දන්නවනේ මේ ඔබත් මම හිතන්නේ මුහුණු පොතේ ඇති නැත්නම් සෝෂල් මාධ්‍යවල අපි ඉන්නවා. දැන් අපි ලිපියක් දැම්මත් මොකක්ද දැම්මත් අපිට හොඳයි කියන අයගේ කමෙන්ට් නෙවෙයිනේ දකින්න හම්බෙන්නේ. විශාල අසභ්‍ය වචන වලින් බනින කුණුහරුපෙන් බනින අයගේ කමෙන්ට් තමයි දකින්න හම්බෙන්නේ. අර වැසිකිලි වල හොඳයි මුකුත් කියලා ලියන්නේ නැහනේ. අර ග්‍රැෆිටි කියලා ඒ ජරාව ලියන්නේ එහෙම කට්ටිය. ඒ කට්ටියට නොලියා ඉන්න බෑ. අර හොඳයි කියන අය ෂෙයා කරනවා මිසක් මොකොත් ලියන්නේ නැහැ. ඉතින් ඕක මෙතනක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ එක්තරා ආකාරයකට
ඇනුම්පද බැනුම්පද නැත්තම් විශාල විරෝධතා ක්‍රියාත්මක වෙද්දිත් අපිට අවශ්‍ය වෙනවා එක්තරා ආකාරයකට ඔය දැන් ඔබ කිව්වනේ මේ අලුත් යෝජනා දේශපාලකයෙකුගේ පැත්තෙන් එනවා. අර ග්‍රැෆිටි කියලා ඒ ජරාව ලියන්නේ එහෙම කට්ටිය. ඒ කට්ටියට නොලියා ඉන්න බෑ. අර හොඳයි කියන අය ෂෙයා කරනවා මිසක් මොකොත් ලියන්නේ නැහැ. ඉතින් ඕක මෙතනක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ එක්තරා ආකාරයකට ඇනුම්පද බැනුම්පද නැත්තම් විශාල විරෝධතා ක්‍රියාත්මක වෙද්දිත් අපිට අවශ්‍ය වෙනවා එක්තරා ආකාරයකට ඔය දැන් ඔබ කිව්වනේ මේ අලුත් යෝජනා දේශපාලකයෙකුගේ පැත්තෙන් එනවා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ධර්මශ්‍රී මේ රටේ ව්‍යවස්ථා සම්පාදනය උනේ නැහැ. මකට 72 මම මේකෙන් බේරනවා මොන අඩුපාඩු තිබුණත්. 72 ව්‍යවස්ථාව මිස 1978 ව්‍යවස්ථාව සහ ඊට ගෙනා සංශෝධන 20 ගත්තොත් ඔය 20න් 99%ක්ම සම්මත කරගෙන තියෙන්නේ පාලකයන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව වෙනුවෙන්. එතකොට කොහොමද දැන් මුළුමනින්ම විශ්වාසය කැඩලානේ තියෙන්නේ පාලකව සම්බන්ධයෙන් අපේ ජන සමාජයේ. හරි. ඕන ජනයට ආයෙ රැවටෙන්න පුළුවන් ඉතින්. මොකද ජනතාව තමයි අවස්ථාව දීලා තියෙන්නේ. ඔව් රැවටීම මොන්ගේ අයිතිය. පැහැදිලිවම. ඒකට බලපානවා අර ඔබ කලින් කිව්ව දේශපාලන සංස්කෘතියක් නැතිකම තියෙනවා. ඒක අවසංස්කෘතියක් සහ දේශපාලන සාක්ෂරතාවයක් නැතිකම. එතකොට ඔය පාලක පන්තිය ජනයා වෙනුවෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කරයි කියලා තියෙන විශ්වාසය මොකද්ද? ඔතන තියෙන ගැටලුව. එතකොට මේ අය හැමදාම ව්‍යවස්ථා සංශෝධන ගෙනවන්න ගෙනලා තියෙන්නේ එක්කෝ කාට හරි පාර්ලිමේන්තුව යන්න බැරි කම හදාගන්න. එහෙම නැත්නම් ගත්තොත් එහෙම තවත් ජන වර්ගයකට විරුද්ධව ගෙනාව. මේවා ගෙනලා තියෙන්නේ හුදු දේශපාලන වශයෙන් තම කණ්ඩායමේ තම කල්මියේ පැවැත්ම සඳහා විතරයි. හරි. ඒ අරනකොට මම හිතනවා 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනයත් ඒකෙත් තිබුණා පරිගැනීම් වගේ දේවල් තිබුණා තමයි. නමුත් ඒකේ යම්කිසි විදිහේ සාධනීය ලක්ෂණ කීපයක්ම තිබුණා. ඒකනේ දැන් ආපහු එන්නේ 19 නැවත. දැන් 19 හදනකොටත් ජනතාවගෙන් මේ වගේම ඒ කියන්නේ වැඩි දෙනෙක් කියනවා සර්මය අවස්ථාව අපි මගහැර ගත්තයි කියලා. ඒ වෙන අවස්ථා කීපයක් අපි 19 වෙනි ව්‍යවස්ථාව 19 වෙනි ව්‍යවස්ථාව සම්මත කරගෙන ඒක ජනයා වෙනුවෙන් ඔබයි කියන විදිහට. නෑ ජනයා වෙනුවෙන් කියන ඒක ඇත්තටම ඒකේ දේශපාලන ක්‍රීඩාවක් තිබුණා නැත්නම් නැහැ. ඔව් නමුත් එක්තරා ආකාරයකට ජන සමාජය තුළින් මතුවන අදහස් ටිකක් තියෙනවානේ. ජනාධිපති ධූරයේ බලතල අඩු කරන්න ඕනේ කියන එක ස්වාධීන කමිෂන් සභාව පිළිබඳව සාකච්ඡාව ඒවට ඉඩක් දුන්නා. ඒක මම කියන්නේ ඒක සාධනීය විගණනය කියන විගණනය ඒක තමයි කියන්නේ. විගණනයත් ස්වාධීන ඔව් විශාල වශයෙන් ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි විගණන කොමිසම ස්වාධීන කිරීම. දැන් කියන්නේ හොරකම් කරපු සල්ලි දීලා කියලා. පැහැදිලිවම මම මේ ඊයේ පෙරේදා දැක්කා මේ සමාජ මාධ්‍යයක එක්තරා තරුණ ඔහු දේශපාලන පක්ෂික නායකයෙක් කියලා තමයි යටින් ගියේ. ඔහු මතු කරලා තිබුණා මේ ලෝකයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අනුදැනුම ඇතිව ව්‍යුහයක් තියෙනවා කියලා රටවල් වලින් පාලකයෝ හොරකම් කරපු සල්ලි පාලකෝ සහ අනිකුත් අය හොරකම් කරපු සල්ලි නැවත ලබා ගැනීම සම්බන්ධ වූ යාන්ත්‍රණයක් ජාත්‍යන්තර මට්ටමින් තියෙනවා කියලා මම හිතන්නේ ඒක අපි සමාජගත කළ යුතු කාරණයක්. ඉතින් කෙසේ වෙතත් මේ ධර්මශ්‍රී එතකොට දැන් මේ අය ව්‍යවස්ථාව හැදුවේ නැහැ ජනතාව වෙනුවෙන්. ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ව්‍යවස්ථාව හැදුවේ නැහැ. එහෙම අනිත් එක තමයි පාර්ලිමේන්තුව අපි ගමු. පාර්ලිමේන්තුව ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් නෙවෙයි තනිකරම ඔවුන් වැඩ කරලා තියෙන්නේ ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්. ඒක නෙවෙයි. කඩා වැටීම. දැන් එහෙමනම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? දැන් අවශ්‍යයි ජනතාවගේ ව්‍යවස්ථාවක්. ඒ කියන්නේ අපි රට එකක් බොරුවට ජනරජයක් වුණ මේක ජනරජයක් නෙවෙයි. කියනවා අපි මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. ජනරජයක් මීට වඩා සතුටින් මිනිස්සු ඉන්න සමාජ ව්‍යුහයක් සංවිධානයක්. ඒතකොට මේක ජනරජයක් නෙවෙයි. එහෙනම් මේක ජනරජයක් නම් ව්‍යවස්ථාව ජනයාගේ විය යුතුයි. මොකද හේතුව දැන් ගොඩක් අය කියනවානේ මේ අමුතු මිත්‍යාවල් ටිකක් සමාජයේ තියෙනවා. ගොඩක් අය කියනවා ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන තමයි රටක තියෙන උත්තරීතරම ආයතන කියලා. හැබැයි උත්තරීතරම ආයතන හදලා තියෙන්නේ කවුද? ජනතා පරමාධිපත්‍ය විසින්. එහෙමනම් හදපෙක්කන මේ හැදිච්ච තුනට වඩා උඩින් ඉන්නේ. දරුවන්ට වඩා අම්ම ලොකුයිනේ. නේද? ඒතර එහෙම ගත්තට පස්සේ ව්‍යවස්ථාවත් යටත් ජනතාවට, විධායකයත් යටත් ජනතාවට, අධිකරණයත් යටත් ජනතාවට. ඒ අර්ථින් නම් මම කියන්නේ ඔය ආයතනය තුනම භාෂාවෙන් කියු ඡන්දදායකයෝ. ඒක තමයි. ඡන්දදායකයා කියන වචනේ ටිකක් මොකද ඡන්දදායකයා තමයි මේ විනාශය කරේ. අපිට අවශ්‍යනේ පුරවැසියෝ. පුරවැසියෝ අවශ්‍යනේ. ඡන්දදායකයා කියන්නේ හැබැයි අපි සිස්ටම් එක තියෙන්නේ එහෙමනේ. අපි ක්‍රමයේ තියෙන ඡන්දදායකයා විසින් ඒක තමයි. මහජනතාව විසින් තෝරාපත් කරන. මහජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මහජන නියෝජිතයෝ. ඔව් මහජනතාව විසින් තෝරාපත් කරගන්න ලද කියලා. විශේෂයෙන්ම ගත්තොත් එimhe ව්‍යවස්ථාදායක විධායක අධිකරණ ආයතන කියලා කියන්නේ මහජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාවට නගන ආයතන කියලා. ඒක මේ වගේ ඇත්තන පළාත් සභාවක් ගමුකෝ අපි මේ ධර්මශ්‍රී පළාත් සභාවක මහ ඇමති සහ අනිකුත් ඇමතිවරු ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුකාරවරයා සතු බලතල.
ව්‍යවස්ථාවන එහෙමයි තියෙන්නේ. ආණ්ඩුකාරවරයා සතු ඒ කටයුතු පහසු කර ගැනීම සඳහා තමයි අර කට්ටිය පත් කරගන්නේ. එහෙමයි තියෙන්නේ. ඒ වගේ ගත්තට පස්සේ මහජන පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අර ආයතන තුන හදාගෙන තියෙන්නේ. වෙලා තියෙන්නේ ආයතන තුන විසින් මහජන ස්වාධිපත්‍ය මිරිකනවා ගිනි තියනවා. නැත්නම් විනාශ කරලා දානවා. දැන් සමාජ මතයක් තියෙනවානේ මේ ව්‍යවස්ථාදායක විධායක කිසිත් අධිකරණයේ විවේචනය කරන්න බෑ කියලා. මම නම් කියන්නේ ආයිතිය සමාජයට අවශ්‍යයි. මොකද හේතුව අධිකරණ බලය කියලා කියන්නේ මොකක්ද? ජනතාව සතු අධිකරණ බලය. එතන ඉන්න හැමෝම සුපිලිපන්නද කියලා. ඒක එකක්. අනිත් එක තමයි අධිකරණය කියන එකත් හියුමන් මේඩ් නේ. ඔව්. මිනිස්සු හදපු එකක්. විධායක ව්‍යවස්ථාදායක කියන එකත් මිනිස්සු හදපු එකක්. හදපු එකක්. අර දෙකේම වැරදි තියෙනවා නම් මේකේ වැරදි තියෙන බැරිද? ඒ නිසා මේවා පාරිදුෂ්‍ය වෙන්න ඕනේ. මේවා විවේචනය කිරීමට මහජනයාට සුද්ධ වූ අයිතියක් තිබිය යුතුයි. ඒ විවේචනය කිරීමේදී මං හිතන්නේ සමහර නින්දා සහගත දේවල් කියවෙන්නට පුළුවන්. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. මේක ඉවසා දාගන්න යුතුයි. එතකොට අපේ නීතිමය රාමුව ඇතුලේ වුන් වර්ධකරුවන් වනවා. ඒක තමයි කාරණේ. ඒක තමයි මම මේ කිව්වේ. අපි දැන් උදාහරණ තියෙනවා. අපි පද්ධති වෙනසක් ගැන නම් කතා කරන්නේ. දැන් මේ ක්‍රම වචනයක් කියන බලන්න සිස්ටම් චේන්ජ් කියලානේ කියන්නේ. ඕක හරියට කිව්වොත් නම් සිස්ටම් කියනකොට ක්‍රමයේ කොමනික මොකක්ද නිකන් ක්‍රමයක් වගේ. මූඩියක් ගලවන ක්‍රමයේ වගේ. ඒක සරල වෙනවා. එහෙනම් අපි පද්ධතිය කියන වචනේ මේකට ගමු. මේ පද්ධතිය වෙනස් කිරීම සම්බන්ධව සාකච්ඡාව තියෙන්නේ. ඒතර පද්ධති කියන්නේ දේශපාලන පද්ධති විතරක් නෙවෙයි. දේශපාලනය, අධිකරණය, ඊළඟට ගත්තොත් එහෙම අධ්‍යාපනය, ව්‍යවස්ථාදායක, විධායක මේ කියන සමස්ත පද්ධතියේ වෙනසක් අවශ්‍යයි. මොකද හේතුව මේ සියලු මේ පද්ධතිය ඇතුලේ සියලු උපපද්ධති එකට එකක් ගැට ගහලා තියෙන්නේ. ඒ වෙනස අවශ්‍යයි කියනකොට කියනවා 225 දෙනාම එළියට යන්න ඕන කියලා. හැබැයි අපි දන්නවා ඒක පොඩි කැලලක්. ඔව්. අපි දන්නවා අපේ තියෙන අපි හදාගත්ත මේ ෆ්‍රේම් එක ඇතුලේ ඒ කොටුව ඇතුලේ අපිට තියෙන ව්‍යවස්ථාවත් එක්ක වැඩ කරන්න. ආයෙත් 225ක් අවශ්‍යයි අපිට රට ගෙනියන්න. එතකොට මොකද්ද මේකට වැඩි? දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමනේ. ජනතාවට දේශපාලඥයෝ උපාවීමනේ 225ම එපයි කියන්නේ. ඔය 225 අතරේ ජනතාවාදී මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි 225ම gedara යවපු පමණින් අපිට රටක් ගෙනියන්න බෑ ඉස්සරහට. ඒක සංකේතාත්මකයිනේ. 225ම යන්න කියන එකෙන් සංකේතවත් වෙන්නේ මොකද්ද? මේ දේශපාලන පද්ධතිය අපිට එපා කියන එක. ඒක ඕ අපිටත් එපා. මම දන්නේ අපි දෙන්න උනත් කියන්නේ එපා කියලා තමයි. අපිටත් එපා. රයිට්. ඒතර දැන් යන්න ඔතනදී වැදගත් වෙන්නේ මම මෙහෙම එකක් කියන්නම්කෝ මේ ධර්මශ්‍රී පැරණි උදාහරණයක්. දැන් 900 ගණන්වල මුල එතකොට තිබුණේ රුසියානු මහා අධිරාජ්‍ය. රුසියානු මහා අධිරාජ්‍ය තියෙන කාලෙත් ওই වගේ සංසිද්ධික තාරකලේවට කිව්වේ ලෙනින් මිනිස්සු කේන්තියෙන් පාට වැහැලා ගොවියොද කම්කරුවද විශාල විරෝධතා දැක්වුවා. හැබැයි විරෝධතා තනි වුණේ නැහැ. ඇයි තනි වුණේ නැත්තේ? රුසියාවේ වර්ධනය වෙලා තිබුණා විධිමත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒක තමයි ලෙනින්ලාගේ කොමියුනිස්ට් පක්ෂය. ලෙනින් රුසියාවේ හිටියෙත් නැහැ. එයා පිටුහල් කරලා හිටියේ. සයිබීරියාවේ හිටියේ. කාලේ ෆින්ලන්තෙත් හිටියා. එහෙම එක එක තැන්වල හිටියේ. ඔහු තමයි නායකත්වය දුන්නේ. හරි? ඔහු තමයි සමාජ මාධ්‍ය හරහා නෙවෙයි. හරිද? ටෙලිෆෝන් හරහාත් නෙවෙයි. හරිද? එතකොට ඔහු තමයි නායකත්වය දුන්නේ. එතකොට අර රුසියාව තුල සිද්ධ වුණු අර මහා විරෝධතාවලට මහා පීඩනයට ඒක දේශපාලනීකරණය කළා සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව හදන තරමට ඒ විරෝධතා ඉස්සරහට අරන් ගියේ කවුද? රුසියාවේ ඒකට කිව්වේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියලා. නැත්නම් බොහොම සරලව ගියොත් රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය. ඒ නිසා හුදකලා වුණු විරෝධතාවල ඉරණම ගැන මට නම් තියෙන්නේ මේ ටිකක් දුකක්. අනිවාර්යයෙන්ම විරෝධතා සමාජය තුළ මහජනයාගෙන් මතුවෙනවා. හැබැයි ඒ විරෝධතා යහපත් දිශාවකට යොමු කරමින් කාටවත් හිරිහැර කරන්න නෙවෙයි. කවුරුත් ඝාතනය කරන්න නෙවෙයි. කාගවත් දේපොළ හොරකම් කරගන්න හරි මංකොල්ල කන්න හරි නෙවෙයි. රට යහපත් කිරීම සඳහා යම්කිසි විදිහේ සංවිධාන යාන්ත්‍රණයක් අවශ්‍යයි අපිට. මම දන්නේ ඔබ කියන්නේ දැන් තියෙන දේශපාලනික රාමුව තුලද ඒක වෙන්නේ නැත්නම් නෑ මෙහෙම. ඒක දැන් තියෙන දේශපාලන රාමුව තුල තමයි. මේ තියෙන දේශපාලන සමාජයෙන් එක මතුවෙන්නේ අපිට පිටින් ගේන්න බැහැනේ. ඒක එකක්. අනිත් එක තමයි ඔබ ඉස්සෙල්ලා අපිට පොඩි තව පැහැදිලි කිරීමක් කළ යුතුයි. මේ 225ම අයින් කරාට පස්සේ නිකන් අරාජක භාවයක් ඇති වෙති. ඉතින් ඒකට උත්තරයක් විදිහට දැන් මේ අන්තර්වාර පාලනයක් පිළිබඳව සාකච්ඡා වෙලා තියෙන්නේ. ඒතර ඒක එක උත්තරයක්. අනිත් එක තමයි අපි මෙහෙම හිතමු. දැන් මේ විනාශය වෙලා ඉවරයි. දැන් තියෙන්නේ පෙට්ටියට යන ගහන්න වගේ එකක් නේ දැන් වෙලා තියෙන්නේ. එහෙම තැනකදීවත් අඩුම ගානේ අපේ රටේ දේශපාලක පන්තියට සහ විශේෂයෙන්ම මේ රට තවත් බරපතල විදිහින් පීඩාවට පත් කරන වෙළඳ පන්තියට අඩුම ගානේ තමන්ගේ පැවැත්ම සඳහා හරි
ප්‍රතිසංස්කරණයට යන්න ඕනි කියලා අදහසක් එන්නේ නැහැ මේ ධර්මශ්‍රී. මේක අර ටයිටැනික් නැව වගේනේ. දැන් ගිලෙන්න ඔන්න මෙන්න. ඉවරයක් වෙන්න හදන්නේ. එතකොට මේ අය තවමත් ඉන්නේ ඒ අස්සේ බල ක්‍රීඩාවේ. නියෝජ්‍ය කතානායක ධූරය සඳහා දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. එක්කෙනෙක් මට බෑ කියලා ඉල්ලා අසුන එක්කෙනෙක්. දැන් මට තේරෙන්නේ නැහැ. නැවත ඔහු නැවතපත් කරනවා. ඔහු කියන්නේ යෝජනා කරනවා. ඒතර අපිට පේනවා පාර්ලිමේන්තුව කියන්නේ දැන් ජනයාව විශ්වාස කරන ගොඩනැගිල්ලක් නෙවෙයි. ඒකේ අන්තර්ගතය පිළිගන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ධර්මශ්‍රී පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රතික්ෂේප කරනවා කියලා. යුරෝපීය පාර්ලිමේන්තු ක්‍රමය තියෙනවා. ඒ රටවල් හොඳින් ජීවත් වෙන රටවල් මිනිස්සු. පාර්ලිමේන්තු ක්‍රමය නෙවෙයි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. අන්තර්ගතයේ අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට මෙන්න මේ පාර්ලිමේන්තුවට දැන් හරි හැඟීමක් එනවා නම් අපි මේ අරුබුදෙන් ඉස්සෙල්ලා ගොඩ එමු. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එක ඉස්සෙල්ලා හදාගමු. පස්සේ සෙල්ලම් කරමු කිලෝවත් අඩුම ගානේ. ඔබ පාර්ලිමේන්තුවට කියලා කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනා. සියලුම අය. නමුත් අර ඔබත් ඉස්සෙල්ලා පොඩි විතරයක ගෙනාවනේ කීප දෙනෙක් ඉන්නවා කියලා ඒ මතේ ඉන්නවා. නමුත් අපිට අර මේ සමස්තයක් විදිහට මේක ගැන කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒතර පාර්ලිමේන්තුව තුල ප්‍රධාන දේශපාලන කණ්ඩායම් හැසිරෙන්නේ ওই විදිහට නම් ඒකෙන් තවමත් උන් සංඥා කරමින් ඉන්නවා එළියට තාම අපිට ප්‍රශ්න දැනෙන්නේ නැහැ කියලා. ඇත්ත උන්ට දැනෙන්නේ නැහැ. සමහරට උන්ගේ ගෙවල් වලට තෙල් බවුසර් එනවා වෙන්නට පුළුවන්. උන්ට වෙනම තෙල් ගහගන්න පුළුවන්කම තියෙනවා වෙන්නට පුළුවන්. උන්ට මෙහි බෙහෙත් නැත්තම් එයා ඇම්බියුලන්ස් වලින් මවුන්ට් එලිසබෙත් වලට යන්න පුළුවන්කම තියෙනවා. ඇත්ත. උදාහරණයක් විදිහට ලංකාවේ හිටපු ඉතාමත්ම දක්ෂ තරුණ අතිශයම තරුණ ශිෂ්‍යත්ව ගුරුවරයෙක් ඔහු ඈත මට දවසක් කිව්වා මගේ ගෝලෙක් ශිෂ්‍යයෙක් ඔහු කිව්වා මම මේ ගෙදරට කෝල් එකක් ගන්න ඇවිදින ගලක් උඩට ගිහිල්ලායි කියලා. හැබැයි ඔහු ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ප්‍රතිශතය පෙන්වන තමයි ඉස්කෝලේ. ඔහු අක්මා රෝගයකින් පෙළෙමින් මට මුණ දැක්කම දුක හිතෙනවා. අපේ දැන් අයාගේ මිත්‍රයෝ හරියට යාට සල්ලි එකතු කරන්න උත්සාහ කරනවා. 1 කෝටි 60 ලක්ෂයක් අවශ්‍යයි යාට. මට ඊයේ රාත් මතක් වුණා මේ පින්තූරය දකිනකොට 1 කෝටි 60 ලක්ෂයක් කියන අපේ රටේ දේශපාලකයන්ට සහ වෙලෙන්දන්ට නම් මොන ගාණක්ද කියලා. අපි මේ සමාජ මාධ්‍යවල මේක දාලා හිඟනවා. මමත් ඒක උදව් කරනවා. මමත් ෂෙයා කරනවා ඒවා. ඒතර හිතන්නේ ඒ අසරණකමයි අර සාරවත්කමයි. ඔව්. ඒතර ඒ අයට තම ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ ධර්මශ්‍රී. එයා තාමත් හොඳින් ඉන්නේ. මං කියන්නේ මේ මහලුකු දේවල් මේ මූලික අවශ්‍යතා. මොනවද? ආහාර, නිවාස, අඳුම් පැළඳුම්. අපි ලයිට් බිල ගෙවන්නේ කොහොමද? අපි වතුර බිල ගෙවන්නේ මම මේ සාමාන්‍ය ජනයාට කියන්නේ. හරි. අපි සාමාන්‍ය ජනයාට වඩා වැටුපක් ගන්නයි විශ්වවිද්‍යාල ගුරුවරු විදිහට. අපිත් ඉතාම අසරණයි මාසේ බිල් ටික ගෙවා ගන්න ගියාම. ආහාර ගන්න ගියාම. ඉතින් මේ බරපතල ප්‍රශ්නයක් මේක. එතකොට මේ ප්‍රශ්නේ තවම අපේ රටේ දේශපාලක පන්තියට ගිහින් නැහැ කියන එක උන් පෙන්වු කරනවා මේ පාර්ලිමේන්තුව තුළ කරන සරඹ ක්‍රීඩාවෙන්. එතකොට මේක නවත්තලා නැහැනේ. එක්ක මේ එතකොට මොකක්ද අපිට තියෙන විශ්වාසය මේ ධර්මශ්‍රී මෙයා හෙට මේක ගැන හිතයි කියලා. සංවිධානගත වීමේ අවුලක් තියෙනවද? නෑ එහෙමනම් කවුරුත් එකතු වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව කීප අවස්ථාවක රැස් වුණා. නමුත් පාර්ලිමේන්තුවේ උනේත් නැවත අර කලබගෑනිය එකිනෙකා විවේචනය කරගෙන අඩුම ගානේ කිසිම අවස්ථාවක එක තැනකට ආවේ නැහැ කිසි කෙනෙක්. අඩුම ගානේ ධර්මශ්‍රී මම හිතන්නේ යම් කිසි මට්ටමකට මේ සමාජයේ දූෂණ වංචා හිලදරව් කරමින් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් ඒවායේ 100% නිර්වද්‍යතාවය පිළිබඳව කාට හරි ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් පෙරටුගාමී පක්ෂය වගේ මේ වගේ පක්ෂ හරි මේ මොහොතේ මේ ජනයාගේ විරෝධතාව නැත්නම් මේ මහා ඛේදවාචකය තුල වුන් පෙන්눔 කරන මේ ප්‍රතික්ෂේප කිරීමට සංවිධානාත්මක මඟ පෙන්වීමක් කළ යුතුයි. නැත්නම් වෙන දේ තමයි සමාජයත් අරාජකයි පාර්ලිමේන්තුවත් අරාජකයි. ඇයි තවමත් සමාජයේ පිළිගන්න විද්වතුන් වෙන්න පුළුවන් ප්‍රභූවරුන් වෙන්න පුළුවන් මේ දේශපාලන ගොඩේ නැති පුද්ගලයෝ එකතු වෙලා මේ තැනට ඇවිල්ලා මොවුන්ව ඒකරාශී කරලා යම් වැඩපිළිවෙලක් හදන්නේ නැත්තේ. නැත්තම් අරගලකරුවන් අරගල කරනවා දේශපාලකයන් පාර්ලිමේන්තුවට යනවා කතා බහ කරනවා. දැන් උන්ට එළියට බහ ගන්නත් බෑ. නමුත් කොහේ හරි උන් රැඳිලා ඉන්නවා. මේක තවත් කොච්චර කාලයක් යයි? නෑ මෙහෙමයි ධර්මශ්‍රී. දැන් ඔය කියනකොට මම ඇත්තටම අර නම් ටිකටම විතර කැමති නැහැ. ඔය විද්වතුන් බුද්ධිවතුන් කියන වචන වලට මම ඒ ප්‍රවර්ගේ නෑ. මම ඇවිල්ලා මේ රටේ මේ බොහොම අන්ත අසරණ පීඩිත ගොවි පවුලකින් ඇවිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ඒ ණය ගෙවන්න මහන්සි ගන්න මිනිස්සෙක්. හරි මම මේ කතා කරන්නේ හරි නැත්තම් ඇවිල්ලා මොකද ඇත්තටම ගත්තොත් අපි මේ මුදල් අරගෙන මෙතෙන්ට එනව නෙවෙයිනේ. අනිත් වැඩ පැත්තකට දාලානේ අපි මේ කතා කරන්නේ අපි ලියන්නේ. සතියකට සැරයක් ලියලා ඒවට පැය ගණන් දීලා සේරම කරන්නේ මම ණයයි මේ රටට.
මට අපේ අම්මා හරියට ණයට බය කරලා තියෙනවා. මම අද බැංකුවල ණය ගන්න බයයි ධර්මශ්‍රී. ඒ එකක් පැත්තෙන් අම්මට කරන ගෞරවයක් වෙන්න පුළුවන් මම මේ කරන්නේ. ඒ කියන්නේ මට ණයක් ගෙවන්න තියෙනවා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මම ඇවිල්ලා එහෙම මිනිස්සෙක් මිසක මම විද්වතෙක්වත් බුද්ධිමතෙක්වත් ආණ්ඩුකාරයෙක් හිටපු එක්කෙනෙක්වත් එහෙම නැත්නම් කතිකාචාර්යයෙක්වත් නෙවෙයි. ඒ සේරම පට්ටන්තර අපි කෑලි ගල්ලා දාමු පැත්තකට. හැබැයි මට මේ රට ගැන සමාජය ගැන හැඟීමක් එක්මත් තියෙන හින්දා මම මැදිහත් වෙනවා. එතකොට දැන් ඔබ කියනකොටයි එකතු වෙන්නේ නැත්තේ කියලා මම හිතන්නේ එකක් තමයි අපි අදහස් එකතු කරන්න ඕනේ. හැමෝම දැන් කතා කරනවා මමත් මම දැන් සෑහෙන කාලෙක ඉඳන් කතා කරනවා මේ දේවල් කල්ලුක් කියලා තියෙනවා වෙන්න තියෙන දේත් මම කලින් කියලා තියෙනවා සාත්‍රකාරයෙක් නොවුණා. හොඳයි ඔබගේ ওই අදහසට මට කෙටි විරාමයක් දෙන්න අපි විරාමයකින් පස්සේ අදහස් දැනගන්න කැමතියි. විරාමකින් අනතුරු අපි යලිත් වැඩසටහන සමග එක්ව වෙනවා. හොඳයි ඔබ යලිත් සිතිජය සංවාද වැඩසටහන සමගින්. හොඳයි ඔබතුමා නැවතුවා දැන් අපි මොකද්ද කරන්න ඕන කියන තැන හොඳ තැනකින්. ඒ කියන්නේ ධර්මශ්‍රී දැන් ඔබ අහපු හොඳ ප්‍රශ්නයකට මම උත්තරයක් දෙමින් හිටිය ඔබ අහපු හොඳ ප්‍රශ්න තමයි මේ ඇයි මේ කට්ටිය එකතු වෙන්නේ නැත්තේ කියන එක. ඔව් ඒක තමයි අපි හැමෝටම තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මමත් ආරාධනා කරන්නේ අපි එකතු වෙන්නට අවශ්‍යයි. එකතු වීම කියන එක සමහර විට එක මේසක වාඩි වීම නොවෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගත්තොත් මේ එක රැස්වීම ශාලාවක රැස්වීම නොවෙන්නට පුළුවන්. එක පක්ෂයක සමාජිකත්වයේ ගැනීම නොවෙන්නට පුළුවන්. හැබැයි අදහස් ලෝකයේ තුල අපිට එකතු වෙන්නට කිසිම බාධාවක් නැහැ. මොකද හේතුව අපි හැමෝටම හැඟීමක් තියෙනවා නම් හෘද සාක්ෂියක් තියෙනවා නම් රට පත් වෙලා තියෙන කේන්ද්‍රවාචකයෙන් රට මුදව ගන්න ඕනේ කියලා අපිට පුළුවන් විදිහට ඒ දායකත්වය අපි කළ යුතුයි. ඒකෙදි මම එක යෝජනාවක් කරනවා. එකක් තමයි මට මේ තියෙන සියලුම දේශපාලන පක්ෂවල සම්ප්‍රදායික සහ බින්න බැහැගෙන ඉන්න නායකත්වයන් පිළිබඳව සහ ක්‍රියාකාරීත්වයන් පිළිබඳව මට විශ්වාසයක් නැහැ. හරි? මොකද ඔවුන් අර පරණ පාර්ලිමේන්තු සරඹ ක්‍රීඩාවේ ප්‍රවීණයෝ සහ ඒ වගේම ඒකට බොහොම අර කියන්නේ ඒකට අපි කියන්නේ මේ ජාග්‍ර චිත්තය ඒකේ තමයි තියෙන්නේ. ඒකට යන්නේ කොහොමද? ඇමතිකම් ගන්නෙ කොහොමද? ওই වගේ තමයි ගොඩක් අය ඉන්නේ. එහෙනම් මට ඒ අයගෙන විශ්වාසයක් නැහැ. මම බොහොම විවෘතව කියන්නේ මේ රටේ තරුණ කණ්ඩායම් වලට කරුණාකරලා ওই පක්ෂවල නායකත්වය ඕගොල්ලෝ අල්ලගන්න කියලා. මොන පක්ෂද කියන එක මට නම් අදාළ නැහැ. ඒක ශ්‍රී ලංකා දස පක්ෂය වෙන්නට පුළුවන් නැත්නම් පොදු ජන පෙරමුණ වෙන්නට පුළුවන් එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ වෙන්නට පුළුවන් එක්සත් ජාතික පක්ෂය වෙන්නට පුළුවන් සමගී ජන බල වේගය වෙන මේ ඕනි එකක්. මේ වායේ නායකත්වය ලේ ඥාතීන්ගෙන් ගලවාගෙන සාමාන්‍ය තරුණයන්ගේ නායකත්වයක් බවට පත් විතුයි කියලා. දැන් අපි මෙහෙමනේ අපි පවුලක් අල්ලගෙන මේ චෝදනා කරමින් ඉන්නවා. මට මේකට කට්ටිය බයිනවා මම මේ පවුල සුද්ධ කරන්න යනවා කියලා. හැබැයි තවත් ওই වගේ අනුපවුල් මහා ගොඩක් අනු නැහැ. ඒවා මහා පවුල්. ඒවා මහා පවුල්. ඒ කියන්නේ අපි මුල් ටික හොයාගෙන ගියොත් එහෙම සේරම ඥාතීන්. 90%ක්ම ඥාතීන්. ඉතින් මේ නෙපොටිසම් මේ ඥාති සංග්‍රහය කොහොමද අපි වළක්වන්නේ ධර්මශ්‍රී? කොහෙන් ගිහිල්ලා හරි සම්බන්ධයක් හැදෙනවා. එක්කෝ මගුල් නෑකම්. හරි එහෙම නැත්නම් බිස්නස් නෑකම්. එහෙම නැත්නම් ගත්තොත් එහෙම ලේ නෑකම්. මේ විදිහට මේ පවුල් තියෙන්නේ. එතන මේ පවුල් කීපයක් රට පාලනය කරන කොහොමද දැන් පාලනය කරන්නේ? පුජ්‍යලික දේපලක් විදිහට. රටක් කියන්නේ රාජ්‍යයක් කියන්නේ සමාජීය දේපලක්. ඒ නිසානේ මිහිඳු හාමුදුරුවෝ කියලා තියෙන දේවානම් පීතිස්සට මේ මහරජ ඔබ මේ මහ පොළොවේ අයිතිකරුවා නෙවෙයි බාරකරුවා කියලා. අපේ අය බාරකරුවෝ නෙවෙයි. අපේ අය අයිතිකරුවෝ. හිතන විදිහට දෙනවනේ එක එක්කනට. ඔයා හොඳට සින්දුවක් කිව්වොත් මම දෙනවා ඊට මන් ලියලා වාට. හරි ඉස්සර කාලේ නින්දගන් දුන්නා වගේ. හරි. එහෙම දෙන්න බෑ මේක සමාජීය දේපලක්. හොඳයි දැන් ඔබතුමාගේ යෝජනාවක් තියෙනවා. ඔබතුමත් කරන්න ඕන දෙයක් කියනවා. අපිත් එක්ක මේ සාකච්ඡා කරන වැඩසටහන් වලට එන විශාල පිරිසක් එක යෝජනාවල් කියනවා. නමුත් මට හිතෙනවා මේ සියලු දේවල් සම්බන්ධීකරණය වෙලා නැහැයි කියලා. මට හිතෙනවා ධර්මශ්‍රී මේ සම්බන්ධීකරණය කරන්න පුළුවන් මාධ්‍යයට. අනිත් එක තමයි විවෘතව කියන්න ඕනේ ධර්මශ්‍රී මේ රටේ මේ විනාශයට අපේ රටේ මාධ්‍ය හැසිරීම 50%කින් වක්කිය යුතුයි. ඒකට හේතුව තමයි මම කියන මේ අපි මේ රණ්ඩුවක් හදාගන්න උත්සාහ කරනවා නෙමෙයි මේ අපිත් වගේ යුතුයි. විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ක්‍රම ගත්තොත් ඒවා ජාතික අභිලාෂත් එක්ක යන්නේ නැහැ. ඒවා යන්නේ ලෝක බැංකුව අභිලාෂත් එක්ක. ඒවා යන්නේ ලෝක කියන්නේ මාධ්‍ය ජනතාවත්. ඔව් මං එන්නම් එතන. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ඉස්සෙල් මං ඉන්න තැන මං විශ්ලේෂණය කරන්නම්කෝ. මේ අපි උගන්වන විෂය නිර්දේශ ගත්තොත් එහෙම අපේ අධ්‍යාපනයේ ආකෘති හැදලා තිබුණොත් එහෙම මේක මේ ජාතික සංවර්ධනය, ජාතික සමෘද්ධිය, යහපත් ශ්‍රී ලංකාවක් හදා ගැනීම කියන තැන නැහැ. අපේ රටේ ප්‍රාථමික අධ්‍යාපනය ගමුකෝ. පාසල් වල අධ්‍යාපනය. ඒකත් ජාතික අරමුණු නැහැ, තියෙන විභාග අරමුණු. එහෙම ගත්තට පස්සේ උදාහරණයකට ගත්තොත් අපේ රටේ මාධ්‍ය ගත්තොත් මම කියන්නේ පෞද්ගලික සහ රාජ්‍ය කියන මේ දෙකම. මේ වායේ ජාතික අභිලාෂ හෝ ජාතික අරමුණු කියන එක තියෙනවා නම් තියෙන්නේ 100ක් ගත්තොත් 102ක් වගේ. ඒකට හේතුව තමයි
1977 පස්සේ 77 පස්සේ ලංකාවේ සමස්ත සමාජයේම වෙළඳපොළකරණය වුණා. වාණිජකරණය වුණා. පාරිභෝගිකකරණය වුණා. හැබැයි ඒ වේගෙන් සමාජය පුරවැසිකරණය වුණේ නැහැ. ඒ නිසා ගොඩක් අය අපි ගත්තොත් එහෙම මේ තමන් පරිභෝජනය කරන භාණ්ඩ තමයි බලයක් විදිහට අනිත් එක්කනට පෙන්වන්නේ. ඔව්. උදාහරණයක් තමන් පාවිච්චි කරන ටෙලිෆෝන් එක වෙන්නට පුළුවන්. තම බ්‍රෑන්ඩ් එක මොකක්ද? සන්නාමය මොකක්ද? සපත්තු දෙකේ සන්නාමය මොකක්ද? ඔහොමනේ පෙන්වන්නේ. ඒ වයින් තමයි අනිත් අයට රණ්ඩුවට වගේ තියෙන්නේ. ඒතර මේක ආවනේ. එතකොට අපේ රටේ මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩනැගුණේ නැහැ. මේ ජනයාව මේ පරිභෝජනවාදී උගුලෙන් ගලවලා සමාජීය සත්‍යයන් බවට පත් කිරීම සම්බන්ධව දියුණු පුරවැසියන් බවට පත් කිරීම සම්බන්ධව වූ මාධ්‍ය මෙහෙයුමක් රාජ්‍ය අංශය අපි දැක්කෙත් නැහැ. පෞද්ගලික අංශය දැක්කෙත් නැහැ. මේ දෙගොල්ලම වෙළඳපොළ නොදැනුවත්වම වෙළඳපොළේ ගොදුරු බවට පත් වුණා. ඒ කියන්නේ මාධ්‍ය වෙළඳපොළේ ගොදුරු බවට පත් වෙනවා. එතකොට ජනතාව මාධ්‍යයේ ගොදුරු බවට පත් වෙනවා. දැන් හිතන්නකෝ දැන් මේ ධර්මස්සේ දේශපාලඥයන්ගේ ගොදුරු බවට පත් වෙලා නැද්ද? මම ඒක නිසලා මෙච්චරලා කිව්වේ ඒකනේ. ඒක තමයි මේ කියන්නේ. ඒක තමයි 50ක් දුන්නේ ඒකයි. ඒතර දැන් වෙළඳපොළ ගත්තොත් දේශපාලනය ගත්තොත් ඒකට එහෙමයි. මේක මේ මං විතරක් කියන මේක ලංකාවේ ප්‍රශ්නයක් නෙවෙයි. ඔය පෝල් හර්ස්ට් කියන මේ බුද්ධිමතා කියන දෙයක් තමයි ඔහු කියනවා මේ අරගලයක් කළ යුත්තේ මේ දේශපාලන අධිකාරියට එරෙහිව විතරක් නෙවෙයි. මර්ධනය එනවා දෙපැත්තකින්. එකක් තමයි වෙළඳපොළ බලහත්කාරය. අනිත් එක තමයි දේශපාලන බලහත්කාරය. ඔබ විමුක්තිය ලබන්න නම් ওই දෙකටම එරෙහිව අරගල කරන්න කියලා. දැන් මේක මම හාල් මැස්සෙක් එයාගේ බුද්ධිමය මහිමය ගැන හිතනකොට. ඒතර මේකෙන් ඔහු කියන්න හදන දේ තමයි මුළු ලෝකෙම වෙළඳපොළ අංශකට යටත් වෙලා ඉවරයි. ඉතින් මේක තේරුම් ගන්න මහ ලොකු දෙයක් ඕනේ නැහැ. ලෝක වෙළඳ සංවිධානය ගැන අපි හිතුවොත් එහෙම මේ ලෝක වෙළඳ සංවිධානය ඒක කාලෙක මට මතකයි මේ මට මතකයි ගෝතමාලාවේ මේ ඒ කට්ටිය මව්කිරි ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව මේ ප්‍රචාරක ව්‍යාපාරයක් කරන් ගියා. මේ රාජ්‍යයෙන්. එතකොට කිරිපිටි වෙලෙන්දෝ ඒකට විරුද්ධව වැඩ කරා. මව්කිරි උතුම් කියන එක කවුරු කියන්න ඕනේ නැහැනේ. නමුත් මේක ප්‍රවර්ධනය කරන්න ඕනේ කියලා. ඒ කට්ටිය ලෝක වෙළඳ සංවිධානයට ගිහලා නඩුවක් දැම්මා. ගෝතමාලාව පිටිකිරි නිෂ්පාදනය මේ මොකද්ද කියන්නේ මේ අධෛර්යමත් කරනවා කියලා. ගෝතමාලාව මං හිතන්නේ රට වර්ධින්න පුළුවන්. නමුත් ඔය මධ්‍ය ඇමරිකානු රටක්. එතකොට දැන් නඩු තීන්දුව මොකද්ද? මොකද මෙයා ලෝක වෙළඳ සංවිධානයේ සමාජිකයෙක් මේ රටක්. ලෝක වෙළඳ සංවිධානය ගැන අපට පුංචි කාලේ උගන්වන්නේ මොකද්ද ඉස්කෝලේ? ලෝකයේ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා එකක් කියලා. ඇත්තටම ගත්තොත් එහෙම ලෝක වෙළඳ සංවිධානයේ අරමුණ තමයි වෙළඳාමට කිසිදු බාධාවක් තිබිය නොහැක. ඒතර බාධාව තමයි මව්කිරි. මොකද්ද? කරුණා කරලා කිව්වා ප්‍රචාරක ව්‍යාපාර නවත්තන්න කියලා. මේක මේ ලංකාවේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මම මේ එහෙම නිකන් ගන්න එපා මේ පුජ්‍යලිකව. හොඳයි. මේක ලෝක තත්ත්වය. මේක ලෝක තත්ත්වය. ඔබ එක තැනකදී කිව්වා මර්ධනය කියන වචනේ. දැන් රාජ්‍ය මර්ධනය ටිකෙන් ටික පැමිණිලා තියෙන්නේ මේ අරගලයට. මේක හොඳ තත්ත්වයක්ද ඔබගේ මම හිතන්නේ ධර්මශ්‍රී මං ඉස්සර උනත් දන්න ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මම හිතන්නේ උදාහරණයක් විදිහට අපි රාජ්‍ය මර්ධනයට මුහුණ දුන්නු 87 අනුව ගත්තොත් එහෙම. මට හිතෙන්නේ මේ හා සංසන්දනය කරොත් එහෙම තවම මේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. නමුත් අපිට හිතන්න පුළුවන් කන්නේ මොකක්ද කියන්නේ වෙනලි පේනවා අපිට. ඔව් අපිට විය හැකි දේවල් කීපයක් අපිට හිතන්න පුළුවන්. එකක් තමයි දැවැන්ත මර්ධනයක් එන්න පුළුවන්. අනිත් එක තමයි දැවැන්ත මර්ධනයක් නොඑන්නත්. මොකද 87 90 කාලේ තිබුණු ලෝක සන්දර්භය නෙවෙයි දැන් තියෙන්නේ. එවැනි මර්ධනයක් ආවොත් එහෙම මේ දැන් උදව් කරන උදව්වත් ලෝකයෙන් මේ රටට නැතුව යනවා. එතකොට පුළුවන් වෙයිද පාලකයන්ට හුදු මර්ධනයෙන්ම මේ රට පවත්වාගෙන යන්න? මම මේ කියන්නේ පාලක හොදයි කියන එක නෙවෙයි. ඔබ කියන්නේ අපි මේ වෙලාවේ ජාත්‍යන්තරයේ පැත්තත් බලන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම. ජාත්‍යන්තරය අපි දිහා බලාගෙන ඉන්නවා. රජයක ස්ථාවරත්වයේ දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි හිතනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියනවා ඔබලා ස්ථාවර වෙන්න. ඊට පස්සේ අපි බලමු මේ වැඩේ කියලා. ඔව්. දේශපාලන ස්ථාවරභාවය වගේම සමාජ ස්ථාවරභාවය ගොඩනගා ගත යුතුයි. හැබැයි සමාජ අස්ථාවරභාවය තමයි දැන් දේශපාලන ස්ථාවරභාවයට අභියෝගයක් වෙලා තියෙන. ඒක දේශපාලන ස්ථාවරභාවය ගෙනියන්න බෑ මේ සමාජ අස්ථාවරභාවය තියෙද්දි. විශේෂයෙන්ම ජනයාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම යම් මට්ටමකට හෝ කළ යුතු වෙනවා. දැන් මේක තනියෙන් මේ පාලක පන්තිර කරන්න බැරි බව දැන් ඔප්පු වෙලා ඉවරයි. මේක සරල සත්‍යයක්. දැන් ඉන්දියාවෙන් නැවක් එන එක දිහාරේ අපි බලන් ඉන්නවා. පෙට්‍රල් පොලිමේ ඉඳන් සුසුම්ලන්නේ
ප්‍රවෘත්තියක් ආවොත් හරි නිවුස් ඇලර්ට් එකක් ආවොත් හරි මෙන්න මෙච්චර මෙට්‍රික් ටොන් තියෙන නැවක් දැන් මේ වරායට කිට්ටු කරලා තියෙනවා. ඒතර අද නැත්තම් හෙට ලැබෙයි කියන එක. දැන් මෙහෙම එකක්නේ. මේ හරියට පුංචි කාලේ මේ ධර්මශ්‍රී අපිට අපේ දෙමව්පියෝ කියන දෙයක් තමයි මේ ගොයන් කැපුවම අලුත් කමිසයක් අරන් දෙන්න. ගොයන් කැපුවම කවුකට පෙට්ටියක් අරන් දෙන්න. ඒතර කවුකට පෙට්ටිය නැතිකම අපි වහගෙන ඉන්නවා. හරි ගොයන් කපලා වී විකුණලා අපිට කවුකට පෙට්ටියක් අරන් දෙයි. අපිට අලුත් කමිසයක් අරන් දෙයි කියලා. දැන් ඒ මට්ටමට අපි දැන් ගිහිල්ලා ඉන්නේ. ඒතර අපි ගොයම දිහා බලාගෙන ඉන්නේ ඉක්මනට පැහෙන්නේ නැහැ මේක කියලා. ඉරිඟු දිහා බලාගෙන ඉන්නේ මේක ඉක්මනට පැහෙන්නේ නැහැ. ඉතින් අර අපි කොණ්ඩ ගොතනවා ඉරිඟු වල තියෙන අර කොණ්ඩයක්. ඒවා ගොත ගොතගෙන ඉක්මනට පැහෙන්න කියලා. මොකද හේතුව අපිට සපත් තුන අපි දැම්මේ නැහැ ඉස්කෝලේට. නමුත් මේ කවුකට පෙට්ටියක් මේකක් ගන්න. හරි. ඒ වගේ දැන් මොකද්ද අපිට පාලකෝ කියන්නේ? මම මේ පාලකෝ කියන්නේ බෙලඳුටත් එක්ක. බෙලඳුනේ අපිට නිවුස් ඇලර්ට් එවන්නේ. ඒකට වක් කියනවනේ මේ විශේෂණයට. ඒ කට්ටියත් නෙමෙයි කට්ටිය වගකිව යුත්තෝ. ඔව්. එතකොට ඒ කට්ටිය දැන් අපිට නිවුස් ඇලර්ට් එනවා මෙට්‍රික් ටොන් 40ක මෙන්න නැවක් එනවා. අපි ඉතින් බලාගෙන ඉන්නවා. ඒ මට්ටමට දැන් ගිහින් තියෙන්නේ. දැන් පාලක පන්තියත් අසරණයි ජනයාගේ පැත්තේ. මොකද එකක් විශ්වාසය මුළුමනින්ම කැඩලා තියෙන්නේ. එහෙම තත්ත්වයක් තුල ධර්මාශ්‍රේ. එහෙම තත්ත්වයක් තුල මේ විශ්වාසය කැඩීම පාලකව අසරණව මේ ඇතුලේ මම හිතන්නේ නැහැ. පාලකයන්ට ගැළවීමක් තියෙයි කියලා මර්ධනයක් ගෙනාවොත්. මර්ධනයක් ගෙනාවොත් ඒකේ විනාශය සමාජයට විඳින්න වෙන බව මම දන්නවා. හැබැයි ඒ හා සමානවම ওই පාලක පන්තියටත් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ පාලකුන්ගේ පැත්තෙන් එච්චර මොඩ වෙයි කියලා. මොකද හේතුව ජාත්‍යන්තරයේ බලා ඉන්නේ අපට ආදරයකින්වත් නෙවෙයි. හැබැයි අපි දිහා අනුකම්පාවෙන් බලන ජාත්‍යන්තර සමාජිකයෝ ඉන්නවා. නැත්තේ නැහැ. සමහරට ඒ අයගෙන් අපිට උදව් ගන්න සිද්ධ වේවි. සමහරට අපි කාලයක් ප්‍රතික්ෂේප කරපු ජාත්‍යන්තර සංවිධානත් එක්ක අපිට සාකච්ඡාවලට යන්න වේවි. සමහරට ගත උදාහරණයක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක. දැන් අන්තර්වාර පාලනයක් හැදීම සම්බන්ධව ඉන්න අයගෙන්ම අන්තර්වාර පාලනය හදනවට අනිත් අය විරුද්ධ නම් ඇත්තටම ඉන්න අයම අන්තර්වාර පාලනයක් හදලා කරන දෙයක් එකට දන්නේත් නැත්නම් අපිට මොකක් හරි විශේෂඥ සහායක් ලෝක මට්ටමින් අපිට අවශ්‍ය වෙනවා. ඒක මැදිහත් වීමක් නෙවෙයි මම කියන්නේ. ඒක එවැනි තත්ත්වයක් ඇතුලේ ඒ සම්බන්ධීකරණය කවුද කරන්න කියන එකයි මම. නෑ ඒක තමයි. ඒක තමයි. ඒ සම්බන්ධීකරණය කිරීමට එක්ක සිවිල් සමාජ සංවිධාන දැන් මැදිහත් වෙන්නට අවශ්‍යයි. මම කියන්නේ මේ අර ඉස්සර කෑගහවනේ ඩොලර් කාකෝ කියලා මම කියන්නේ ඒ අපහාසයෙන් ගැලවෙලා හැබැයි අරමුණකින් සිවිල් සමාජ සංවිධාන මැදිහත් විය යුතුයි. ජාත්‍යන්තර මිත්‍ර පාර්ශව සහ එක්තරා විදිහේ මානුෂීය ආධාර දෙන සංවිධාන සහ මානුෂීය උදව් කරන සංවිධානත් එක්ක සාකච්ඡාවන් වලට යන්න පුළුවන් කිසි බාධාවක් නැහැ ඒකට. අනිත් පැත්තෙන් ගත්තාම පස්සේ යෝජනා කරන්න පුළුවන් මේ වගේ වැඩපිළිවෙලකට යන්න. ඔව් අනිත් පැත්තෙන් ගත්තොත් එimhe තවමත් ඉන්නවා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කෘතහස්ත දේශපාලඥයෝ. අපිට ඩිව් ගුණසේකර වගේ කෙනෙක් හිතන්න. මම මේක උදාහරණයක් ගත්තේ. එවැනි අය ඉන්නවා. එවැනි අයට පුළුවන් ජාත්‍යන්තර මේ සම්බන්ධතා සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම කරන්නට මම හිතන්නේ එවැනි මොකද්ද කියන්නේ කලින් අපි අත්විඳ නැති සම්මුති සහ එකඟතාව මතින් මිසක මම හිතන්නේ නැහැ මේ තියෙන විරෝධයත් එක්ක මේ පාලක පන්තියේ කොටසක්ම එහෙට මෙහෙට මාරු කරයි කියලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක තමයි අවධාරණය කරන්න කැමති කාරණේ තමයි පාලක පන්තිය මම මේ පාලක පන්තිය කියන්නේ ආණ්ඩුවේ ඉන්න අය විතරක් නෙවෙයි. පුළුල් අර්ථයකින්. පාලක පන්තිය ජන සමාජයට එරෙහිව මේ ගැනලා තියෙන මර්ධනය හොඳටම ඇති. කන්න නැත්තම්, බොන්න නැත්තම්, දරුවට කිරිටි ගන්න නැත්තම් ඔයිට වඩා මර්ධනය මොකද්ද මේ ධර්මශ්‍රී? එතකොට ඒ කට්ටිය තව ගේන්න හදනවා නම් සන්නද්ධ ආයුධ මර්ධනයක් මම හිතන්නේ ඒක පාලක පන්තියේ සිවිදි විනාශා ගැනීමක් වෙනවා ලෝක පර්යාය දැන් වැඩ කරන ආකාරය අනුව. හොඳයි. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. බොහොම ස්තුතියි මේ ධර්මශ්‍රී මම හිතන්නේ මම බොහොම කරකස දේවල් කිව්වේ ඔබ ඉතාමත්ම සාවධානව අසා සිටියා. බොහොම ස්තුතියි. අද රටේ දේශපාලනේ කුමක්ද දේශපාලනේ අනාගතේ කුමක්ද කියලා ඔබතුමා අපේ ප්‍රේක්ෂකයන්ට පහදලා දීම ගැන අපි හරියට වතාවක් ස්තුතිවන්ත වෙනවා. මේ අවසන් වනේ සිතිජය සංවාද වැඩසටහන.